ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර පුවත් විකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම වින්ද්‍යා මාරඹගේ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල මෞපිමේ විජයග්‍රහණයේ 11 වන සැමරුමට සියල්ල සූදානම්. අද දිනේදී අපි LTT ත්‍රස්තවාදීන් පරාජය කරපු හින්දම පමණක් නොවේ රටට සාමය ගෙනාපු දවස හැටියට හුදෙක්ම මෙය පුෂ්ප උපහාර දක්වලා ඉතාමත් කෙටි කාලයකට අවසන් වෙන ආකාරයකට අපි මෙවැනි පුෂ්ප උපහාර උත්සවයක් අපගේ වීරෝදා රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලබනවා. යුද හමුදා නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම. ගාල්ල වරාය ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක් බවට පත් කිරීමට ජනපති අවධානයට. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 6000කට දඬුවම්. දිස්ත්‍රික්ක 11කට තවදුරටත් වැසී. නායාමේ අවධානම දිස්ත්‍රික්ක 10කට. ආසියාවේ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ඉන්දියාවේ. විජයග්‍රහණය ලෙස අප සමරන්නේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදා ගැනීම සඳහා කරන ලද මානුෂීය මෙහෙයුමේ ජයග්‍රාහී අවසානයේ බව යුද හමුදාපති ලුතිනන්ට් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද ජයග්‍රහණයෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එක්ව සහභාගී වූ ප්‍රථම රූපවාහිනී වැඩසටහනට ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනිය හා එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 2009 මැයි මාසයේ 18 වෙනිදා තිරසාර සාමයේ මේ මාතෘ භූමියේ ජනිත වුණාට පස්සේ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගී වන එකට එක්ව සහභාගී වන ප්‍රථම වැඩසටහන විදිහටයි ස්වර්ණවාහිනිය අද මේ රටට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ වැඩසටහන ගෙන එන්නේ. ස්තුතිවන්ත වෙනවාද වගේ දිනයක අපි දෙදෙනාටම ආරාධනය කිරීම සම්බන්ධව ස්වර්ණවාහිනිය කියන්නේ අපිත් එක්ක යුද්ධේ පටන් ගත්ත දවස් ඉඳලා යුද්ධේ අවසන් වුණ දවස දක්වා අපිත් එක්ක භූමියේ මාධ්‍යකරණයේ හිටපු මාධ්‍ය ආයතනයක් රටේ නායකත්වය එත් එක්ක දැන් අතිගරු ජනාධිපතිතුමා ගරු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එතුමලා මේ හිටපු කණ්ඩායම දැනගෙන හිටියා. අපගේ ජනතාව මුදවා ගන්න වෙන ක්‍රමයක් නැහැ. අවසන් සටනකට යා යුතුයි කියලා. ඒ අනුව තමයි මේක මිනිස්සු ටික බේරගන්න. අපගේ උතුරේ ජීවත් වෙන ජනතාව බේර ගැනීමේම පරමාර්ථයෙන් තමයි මේ මානුෂික මෙහෙයුමක් ආරම්භ කරේ. මිනිස්සුෝ පලිහක් වශයෙන් තමයි LTT ත්‍රස්තවාදයේ භාවිතා කරේ ඔවුන්ගේ ආරක්ෂාවට. අපිට තිබ්බේ තනිකර මානුෂීයම සටනක් මේක තිබ්බේ. ත්‍රස්තවාදීන් කියන්නේ මුහුදත් ගොඩබිමත් ඒ වගේම අහසත් ආක්‍රමණය කරපු ත්‍රස්තවාදී හමුදාවක්. ඔවුන්ගේ මරාගෙන මරන යාත්‍රා යොදාගත්තා. ඒ වගේම ප්‍රහාරක යාත්‍රා යොදාගත්තා. මුහුදු බෝම්බ ඔවුන් මේ අවස්ථාවවලදී පාවිච්චි කරා. ශ්‍රී ලංකා නාවික හමුදාව උපරිම ශක්තිය යොදවලා බොහොම උපායමාර්ගිකව කටයුතු කරලා ඒ ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි අඩපණ කරන්න සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. සතුරු ඉලක්කවලට පහර දෙන්නට, පාබල හමුදාවන්ට ශක්තියක් දෙන්නට, නෞක හමුදාවට සහාය දෙන්නට කොහොමද සහයෝගය ලබා දුන්නේ මේ ගුවන් හමුදාපතිතුමනි? ගොඩබිම ඒ වගේම මුහුදේ තිබුණ ඉලක්කවලට ඒවා සොයා ගැනීම, ඒ වගේම මේවට ප්‍රහාර එල්ල කිරීම ගුවන් හමුදාව මගින් ඉතාමත් නිවැරදි ආකාරයට සිදු කෙරුවා. කිලිනොච්චි නගරයට 58 සේනාංකය ළඟා වෙනකොට ඒගොල්ලන්ගේ හදවත වගේ නගරයකට තමයි ඒක වට කරලා කිලෝමීටර් 5කට ආසන්න ප්‍රමාණයේ දියාගලක් සහ බැම්මක් ගොඩ නගලා තිබුණා. දකුණෙන් එන හමුදාවන් වලට දකුණු ප්‍රදේශයෙන් එන හමුදාවන් වලට ඒක තරණය කරන්නට බැරි වෙන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී ගුවන් හමුදාව තමයි එන්නේ උදව්වට. අවස්ථාවක් නැති වෙන තත්වයට පත් කෙරුවා අපි ගුවනේ සිට. විජයග්‍රහණයේ සැමරුම් උත්සවය අද පස්වරු 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. එහි සූදානම පිළිබඳව තොරතුරු ගෙන එන්නේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ චන්දන පුස්සවෙල.
කොටි ත්‍රස්තවාදය නිමා කර වසර 11ක් සම්පිරීම නිමිත්තෙන් ඉතින් විජයග්‍රහණය වෙනුවෙන් මේ වීරෝදාර රණවිරුවන් අපේ රටට නිදහස උදා කර දීම වෙනුවෙන් ඒ රණවිරුවන් ඇගීම සඳහා අද දිනේ මා රැඳී සිටින මේ රණවිරු ස්මාරකයේ අභියසදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රට දැය වෙනුවෙන් ජීවිත කැප කළ ජීවිත පරිත්‍යාග කළ එවන් රණවිරුවන් ස්මරණය කිරීමේ කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. මේ රටට සාමය උදා කර දෙන්නට වීරෝදාර රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ විශාල පිරිසක් දිවි කැප කළා. ඉතින් එවැනි වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ කටයුත්තයි අද පස්වරුවේ මාගේ පිටුපසින් දිස්වන මේ බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී සිදු කෙරෙන්නේ. ඉතින් අපේ රටට සාමය උදා කර දෙන්නට මේ වීරෝදාර රණවිරුවන් මහඟු කැපකිරීම සිදු කළා. මියගිය රණවිරුවන්ට අමතරව තවත් තුවාල ලැබූ බොහෝ රණවිරුවන් පිරිසක් මේ වන විටත් ප්‍රතිකාර ලැබමින් පසු වුණා. ඉතින් එවැනි රණවිරුවන් අනුස්මරණය කිරීමයි අද දිනේ සිදු කෙරෙන්නේ. යුද සමයේ ඒ සියලු තතුවිත්ති වගේම යුද ජයග්‍රහණයේ සියලු තතුවිත්ති ස්වර්ණවාහිනිය මුල්වරට ශ්‍රී ලාංකීය මාධ්‍යයක් ලෙස ඔබට ඒ තතුවිත්ති ගෙන ආවා. එසේනම් වසර 11ක් සපිරෙන මේ රණවිරු ජයග්‍රහණය විජයග්‍රහණය වෙනුවෙන් කැපකල ඒ රණවිරුවන් අනුස්මරණය කිරීමේ කටයුත්තත් අද පස්වරුවේ ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවී ලෙස විසිරුවා හැරීමට නියමිතයි. ඉතින් රැඳී සිටින ස්වර්ණවාහිනිය සමගින් එම තතුවිත්තිත් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. මේ අතර අදට යෙදී ඇති විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව යුද හමුදා සෙසු නිලයින් 177 දෙනෙකුට උසස් වීම ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. අද උදෑසන විකාශය වූ පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළා. අද දිනේදී අපි LTT ත්‍රස්තවාදීන් පරාජය කරපු හින්දම පමණක් නොවේ රටට සාමය ගෙනාපු දවස හැටියට අපි පෙළපාලි ඒ වගේ දේවල් පවත්වන්නේ නැහැ. හුදෙක්ම මෙය පුෂ්ප උපහාර දක්වලා දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් පිරිසක් ඔබටත් අපටත් හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් තම ජීවිතය තමුන්ගේ පෞද්ගලික දේවල් පස්සකලා රට වෙනුවෙන් සැබෑ මාතෘ භූමියේ පිනට පහළ වූ රණවිරුවන් තමුන්ගේ ජීවිතේ පූජා කරනු ලැබුවා. ඒ පූජා කරපු රණවිරුවන් කොවිඩ් තිබ්බත් මොන තත්ත්වයක් තිබ්බත් සමරන්න අවස්ථාවක් ලබා දීම සැබැදිව අධිකරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. 14000කට ආසන්න සංඛ්‍යාවක් අපිට පුළුවන් වුණා උසස් කිරීම ලබා දීමට. ඉතාමත් විශාල සංඛ්‍යාවක් 14000ක් කියන හමුදාවක උසස් වීම සොල්දාදුවන්ට ඉතාමත් ඒ රණවිරුවන්ට ඉතාමත් වටින දෙයක්. ඒ දේ ලබා දීමට හැකියාවක් ලැබුණා. මේට සමගාමීව අතිගරු ජනාධිපතිතුමා අනුමත කරලා තිබුණා. ඒත් එක්කම අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ සවස් භාගයේදී මේ සමැදිව මේ වෙනුවෙන්ම මේ ජෙනරාල් වරුන් 5 දෙනෙකු ඒ වගේම ස්වේච්ඡා බල සේනාවේ සාමාන්‍යයෙන් ඉන්නේ බ්‍රිගේඩියවරුන් 4-5 දෙනෙක් පමණයි. 4 දෙනෙක්ම ඊයේ දිනේදී උසස් කිරීමට ලුතිනන්ට් කර්නල් වරුන් 39ක් සහ මේජර්වරුන් සහ ලුතිනන්ට් වරුන් ඇතුළු 177 දෙනෙක් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 177 දෙනෙකු උසස් කිරීමට අවසරය ලබා දුන්නා ජනාධිපතිතුමා. විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරක්පාඩු සඳහා ශ්‍රී ලාංකිකින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ ගාල්ල වරාය ගෝලීය කාර්ය මණ්ඩල හෝමාරු කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇති බවයි. මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතයින් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පසරුවේ සාකච්ඡා කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී COVID-19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියත ශ්‍රී ලාංකිකයින්ට ගාල්ල වරායෙන් දිවෙනට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩකඩද සොයා බලන බවයි. ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඈත මුහුදු තීරයේ වෙළඳ නැව් 300කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව මෙහිදී නාවික සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නා.
එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලටද මෙරට සිට ඔවුන්ගේ රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි බවත් මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයටද ඉවහල් වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ ගල්වරාය ගෝලීය කාර්ය මණ්ඩල හෝමාරු කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවද මෙහිදී සාකච්ඡාවට ලක් කරන බවයි. සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව අදාළ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ නාවික ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් 16000ක් වන පිරිස වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙන බැවින් මේ පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායමද දෙගුණ කළ හැකි බවයි. මේ වන විට ආසියාවේ COVID-19 ආසාදිතයින් වැඩිම රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මේ අතර නවතම වාර්තා පෙන්වා දෙන්නේ ලොව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 49 ලක්ෂයකට ආසන්න වී ඇති බවයි. COVID-19 හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති රටවල් අතර පළමු ස්ථානයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 91981ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 15,50,000කට අධිකයි. ගත වූ දිනේ එරටින් නව ආසාදිතයින් 21551 දෙනෙක් සහ මරණ 789ක් වාර්තා වුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට පත්වී ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ වාර්ෂිකව ඇමරිකාව ඩොලර් මිලියන 450ක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලෙස ප්‍රදානය කරන අතර චීනය ප්‍රදානය කරන්නේ ඩොලර් මිලියන 38ක් බවයි. එලෙස වැඩිම ආධාර මුදලක් ලබා දෙන සිය රටට ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස නොසලකන බවත් මේ නිසා ඉදිරියේදී එම සංවිධානයට සහයෝගය ලබා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර බ්‍රසීලයේ වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන අතර මේ වන විට ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. ගත වූ දිනේදී එරටින් ආසාදිතයින් 13140ක්ද මරණ 674ක්ද වාර්තා වුණා. COVID-19 හේතුවෙන් බලපෑම් එල්ලවන රටවල් බොහෝමයක් ජන ජීවිතය යථාවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සී පාසල් ලබන සතියේ ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි. මේ අතර ඉන්දියාව COVID-19 ආසාදිතයින් ලක්ෂ්‍ය සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට බවට ඉන්දියාව පත් වුණා. ආසාදිතයින් 1,328 දෙනෙක් මෙන්ම මරණ 3,156ක් ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වනවා. ලොව COVID-19 මරණ සංඛ්‍යාව 3,20,173 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 48,93,000කට අධිකයි. දිනාගත් නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස එක්ව නැගී සිටිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු බලවේගයට වර්තමානයේ රණවිරුවන්ද එක්ව ඇති බවයි. අදට යෙදී ඇති යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුමට සමගාමීව ජාතික රණවිරු දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම රණවිරුවන් උදෙසා කළ හැකි මහඟු උපහාරය බවයි. පසුගිය සමයේ රටේ ඒකීය භාවයට සහ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජන හමුවේ මව්බිමට ඇලුම් කරන සමස්ත ජනතාවම කම්පාවට සහ වික්ෂිප්ත භාවයට පත් වූ බවද ජනාධිපතිවරයා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස එක්ව නැගී සිටමින් ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. එම අරමුණු සඳහා ලෝකයේ සමග බද්ධ වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. යුද ජයග්‍රහණයත් සමග දෙමළ ජනතාවටද නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වල මැතිවරණ පැවැත්වීමට හැකියවීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද යලි තහවුරු වී ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ වර්තමානයේ එල්ල වී ඇති COVID-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය කැපවීම මත එම සටන ජයග්‍රහණය කරමින් සිටින බවයි. සමාජයේ සිවිල් සහ මිලිටරි ලෙස කෘත්‍රිම ભેදයක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ දරන අතර පසුගිය ආණ්ඩු සමයේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරයට පාවා දුන් ආකාරයත්
ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අමතක කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ අතර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් තහවුරු කළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. දැන් එළඹ ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් වගකිව යුතු පුරවැසියන් ලෙස තම යුතුයකම් ඉටු කිරීමේ කාලය බවද ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කරනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ යුද්ධය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ ආබාධිත සියලු වීරෝදාර රණවිරුවන් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන බවයි. 2015 වසරේ තම රජයේ බලයට පත් වූ දා සිට යුද්ධයෙන් අගතියට පත් වූ පාර්ශවයන්ගේ ගැටලු විසඳීමට කැපවී සිටි බවද එහි අවසාන ඵලය දක්වා ගෙන ඒමට නම් තවත් පියවර කිහිපයක් ගත යුතුව ඇති බවද එම නිවේදනයේ සඳහන්. ඒ දක්වා ගමන් කළ යුත්තේ ජනවාර්ගික හෝ ආගමික බෙදීම් අවම කරගනිමින් කටයුතු කිරීමෙන් පමණක් බව එහි දැක්වෙනවා. COVID-19 ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ දිනය තුල පමණක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 992ක්. දිවයිනින් මේ වන විට වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් 992 දෙනාගෙන් 424 දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. තවත් 149 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයක පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. මේ වන විට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 559ක්. COVID-19 ආසාදනය වීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 10 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක්. ත්‍රිවිධ හමුදාව යටතේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක් ක්‍රියාත්මක අතර එහි නිරෝධායනය වන පිරිස 3444ක්. මේ වන විට එම මධ්‍යස්ථාන වලින් නිරෝධායනය අවසන් කළ 9774 දෙනෙක් නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. නාරාහින් පිට අභයාරාමයේදී දිවයිනේ රෝහල් 15ක හදිසි ප්‍රතිකාර ඒකක සඳහා ඇඳන් 54ක් අද බෙදා දුන්නා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විදේශ ප්‍රධානියක් මත මෙම ඇඳන් පරිත්‍යාග කෙරුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන්. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ගම්බිම්බලා යාමට නොහැකිව කොළඹ රැඳී සිටි දහසකට අධික පිරිසක් අද සිය නිවෙස් බලා පිටත් කළා. පොලිසියේ මැදිහත් වීමෙන් මෙම පිරිස් ගම්බිම්බලා පිටත් කළේ කොළඹ බැස්චීන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලේ සිටයි. මේ අතර හෝමාගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් COVID-19 රෝගී සත්කාරක සේවාවල නිරත සුළු සේවකයන්, පවිත්‍රතා සේවකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට ඊයේ මූල්‍ය ප්‍රදානයක් කළා. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිසේත් ඉන්ධන මිල ඉහළ නොදමන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ස්වර්ණ වාහිනියේ විකාශය වූ අපි නැගිටිමු වැඩසටහනට එක්වෙමි. හැමෝගෙම කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා ඊයේ දවසේදී පෙරේදා IOC සමාගම ඉන්ධන මිල වැඩි කරා. ඉතින් සිපෙට්කෝ එකත් මේ විදිහට ඉන්ධන මිල වැඩි කරයි. දැන් ඕක තමයි බොහෝ දෙනා අහන ප්‍රශ්නේ. උදේ මේ රංගනත් ඒක ඇහුවා මේ පත්තරේ වැඩසටහනට අතර මේ දැන් සමහර කට්ටිය කියනවා මේ ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් කියලා. නමුත් අපේ රජයේ ස්ථාවරය කිව්වා අපේ බලාපොරොත්තුව මේ අවුරුද්දෙම එක සමාන මිලකට ගෙනියන්න. දැන් මේ පසුගිය දිනවල ඇති වුණා තත්ත්වයක් ඒ කියන්නේ රටේම වාහන පාවිච්චියක් සිද්ධ වෙන්නේ නැහැනේ. කර්මාන්තත් ඇහිලා. ඉතින් එතකොට ඉන්ධන පාවිච්චියක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තමයි මිලේ අඩුවීමක් තිබුණේ. ඒතර මිලේ අඩුවීමක් තමයි දැන් හැබැයි දැන් ලෝකේ විවෘත වෙන්න පටන් අරගෙන ඉතින් දැන් ආපහු ඉන්ධන මිලේ ආපහු වැඩි වීම පැත්තටත් හැරිලා තියෙන එකක්. ඒ වගේම අපි දැන් ඉන්ධන මිලේ යම් සහනයක් තිබුණා ඒක බද්දක් විදියට භාණ්ඩාගාරයට ගෙව්වා. IOC සමාගම සමහරුගේ මේ IOC පහුගිය කාලෙම කිව්වා IOC සමාගමට වාසි වෙන්න අපි වැඩ කරනවා. අපි එහෙම වාසි වෙන්න වැඩ කරේ නැහැ. ඒ බද්දකින් ගත්තයි. මොකද අපෙන් අවසර අරගෙන මේ කටයුත්ත කරන්නේ ඒම අවසර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ IOC ගත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි මේ ගිවිසුම් අත්සන් කරලා මේ කටයුත්ත කරගෙන යන්නේ සම්පූර්ණ එයාට නිදහස ලබා දීලා තියෙනවා. මම දැක්කා සමහරලාට ඒගොල්ලෝ මාධ්‍යවල කියන දේවල් බැලුවම ඇත්තටම මට මේ කනගාටුයි මේගොල්ලෝ කතා දිහා බැලුවා. ඒගොල්ලම කරපු දේ ප්‍රතිඵලයක් තමයි මේක මේ IOC කියන එක ලංකාවට එන්නේ. නැත්තම් මේක කන්ටෙන් නීතික සංස්ථාවේ තියෙන කාර්යයක්. දැන් කියනවා මේ ඇයි ඉවරය දැනුවත් නැත්නම් ආණ්ඩුවට මේ වාසිය අරගෙනද මේ කරේ මෙහෙම දුන්න. ඒගොල්ලම තමයි මේ ගිවිසුම් සියල්ලම ගහලා තියෙන්නේ. අපිට අමාත්‍යාංශ විදිහට අපෙන් අවසරයක් අවශ්‍ය නැහැ. මම දැක්ක ලියුමක් කියවලා තියෙනවා. ඒ ලියුම ආවෙත් මේ ඊයේ. වැඩි කරලා තමයි අපිට ලියුම එන්නේ.
මේ එකම තව මම දැක්කා හිටපු අමාත්‍යවරේ තෙල් මිල අඩුවීමේ වාසිය ගන්න තිබුණා තෙල් ටැංකි ටිකේ අපේ මේ ටැංකි 100 ගණක් තියෙන තෙල් ප්‍රස් කරා නම් 2001 මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නා තිරිකුණාමලේ දැන් අර අඩු වෙච්ච වෙලාවේ අරගෙන දැන් ඩිංග වැඩි වෙනවා අපිට ලොකු වාසියක් ගන්න තිබුණ රටට මොකද අපිට තෙල් ගන්න සල්ලි යන්නේ නැහැ අපිට ණයට ගන්න තිබුණා නමුත් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2001 මේක දුන්නා දැන් අපි තෙල් ටැංකි 24ක් පවර ගන්න හදන්නේ ටිකක් අමාරු තමයි නමුත් අපි හිතනවා ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ප්‍රමාණි කරගන්න පුළුවන් මේක ලෙමුණොත් අපි ඒකට කරනවා ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට මොකද්ද කරන්න පුළුවන් අපිට කරන්න එක දෙයක් තියෙනවා ඒ තමයි අපේ තෙල් විල වැඩි කරේ නැහැ ඇවිල්ලා ඉතින් අපේ ඒගොල්ලන්ගේ තියෙන සෙට් 100ක් විතර අපේ තියෙන ඒ වගේ 4-5 ගුණයක් ඉතින් අපේ සෙට් වලින් තෙල් ගන්න අපි වැඩි කරන්නේ නැහැ රංගනත් උදේ හැවුවේ කට්ටිය ආන්නේ මේ දැන් මේ හරහා සිපෙට්කෝ එකත් වැඩි කරයි වැඩි කරන්නේ නැහැ තව කීයට වැඩි වුණත් අපේ මේක වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ දැන් හෙට තෙල් මිල අඩු කරත් ඒ සහනේ ජනතාවට යන්නේ නැහැ වැඩි කරොත් ජනතාවට දැඩි ලෙස බලපානවා බස් ගාස්තු අද හෙට රුපියල් 5කින් ඩීසල් වැඩි කරොත් බස් ගාස්තු කීයකින් වැඩි වෙනවද අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ඉදිරි පැය 24ක කාලය තුල දිස්ත්‍රික්ක 6ක ඇතප ස්ථානවල මිලිමීටර් 200කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් කුණාටුව මේ වන විට අති ප්‍රචණ්ඩ සුලිකුණාටුවක් ලෙසින් බටහිර මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බවයි. මේ අතර කළුගඟ සහ අතුගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, අයගම, කිරියැව සහ ඇලපාත යන ප්‍රදේශවල සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනවා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරියැල්ල යන ප්‍රදේශවල නාය යාමේ අවදානම් ඇති ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද දැනුම් දෙනවා. අම්ෆන් සුලිකුණාටුව හෙට අපර භාගයේ වන විට බටහිර බෙන්ගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි බලපෑමෙන් දිවෙනේ නිර්ත දිග කොටසේ විශේෂයෙන්ම දකුණ, බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනවා. මේ අතර ඉදිරි පැය 24ක කාලය තුලදී නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. ඒ හේතුවෙන් දිවයින හරහා සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර ඊයේ පෙරවරු 8:30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 168.5ක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මිලිමීටර් 166ක් රත්නපුර කිරියැල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ගාල්ල දූලියැල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 130ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයට අද අලියම් කාලයේ සිට මේ දක්වාම අධික වර්ෂාවක් ඇදහැලෙන බව අප වාර්තාකරු පැවසුවා. ඔහු පැවසුවේ ඒ හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රත්නපුර පුළිඟුපෙටිය ජල මාපකයේ අඩි 6 කණුව ආසන්නයටම ජලය පිරී ඇති බවයි. මේ වන විටත් රත්නපුරයේ අවට පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති අතර රත්නපුර නවනගරයේ උසාවිය ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් කඩා වැටී ඇත්තේ එම ප්‍රදේශය හරහා අද අලියම් කාලයේ හමා ගිය සුළඟකෙන්. මේ අතර ඒ ආසන්නයේම තවත් ගසක් අධිබලතී විදුලි රැහැනක් මතට පෙරළී ඇති ආකාරයයි මේ. අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ප්‍රධාන දියැලි දෙකක් වන දිහන ඇල්ල සහ අලුපොළ ඇල්ල ඉතාමත් සුන්දර ආකාරයෙන් කඩා හැලෙන ආකාරයයි මේ. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ පෙට්ටගල මාර්ගයේ ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. තොරතුරු වාර්තා අනුව කළුගඟේ ජල මට්ටම රත්නපුර එම ඇලපාත කුරුවිට එම ප්‍රදේශවල ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම ස්ථානවල සලකා බැලුව විට සුළු ගම් වතුර මට්ටමට ළඟා වෙන බව තමයි වාරිමාර්ග වාර්තා අනුව අපිට පෙනී ගිහිලා තිබෙන්නේ. ඉතින් කළුගඟ දෙපස ජනතාව විශේෂයෙන්ම රත්නපුර සිට එම කළුතර දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශ දක්වා රත්නපුර ජනතාව ගඟ දෙපස ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්වල පිහිටි ජලපෝෂක ප්‍රදේශවල අද උදෑසන සිට යලිත් අධික වැසි ඇදහැලෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.
ඔහු පැවසුවේ අධික වර්ෂාව සමග හමා යන දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලයද වරින් වර විසන්ධි වන බවයි. ඉහළ කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට අද ඇදහැළුණු අධික වර්ෂාව සමග ජලාශයේ වාන්දොරටු 3ක් මේ වන විට ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. එම ජලාශයේ පහළ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ඇදහැළුණොත් ජලාශයේ සියලු වාන්දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අම්ෆන් සුළුකුණාටුවේ බලපෑමෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50-55 අතර වේගයෙන් සුළං නිර්ත දෙසින් හමන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 70ත් 80ක් දක්වා වැඩි විය හැකියි. ඒ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාවටම කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවගෙන් මෙම ඉල්ලීම කළත් එය නොතකා මීගමු කම්මල්තොටු පොලින් මුහුදු ගිය දීවරින් දෙදෙනෙකු ඊයේ අනතුරට ලක් වුණා. ඊයේ උදෑසන දැල්ලෙලීම සඳහා මුහුදු ගිය පියෙකු සහ පුතෙකු මෙසේ අනතුරට මුහුණ දුන්නේ සී බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වීමෙන්. කෙසේ වෙතත් ඔවුන්ගේ පැමිණීමේ ප්‍රමාදයේ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසී දීවරයින් අවධානම නොතකා බෝට්ටු 4කින් ගොස් එම පියා සහ පුතු මෙන්ම ඔවුන් ගමන් කළ බෝට්ටුවද නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ආවා. දැනගන්න ඊට පස්සේ එන්ජින් එක මෙයා වුණා. එන්ජින් එක අප්සෙට් වුණා. ඊට පස්සේ ඉතින් ෆෝන් එක අප්සෙට් වුණා. කතා කරන්න කාටවත් නැහැ. ඊට පස්සේ නෑ එන්න ආවා අපේ බෝට්ටු ටික ආවා මෙතනට ගෙනාවා. අපේ 8ක් 9ක් කියලා ගියා. ඊයක් නෑ පොඩ්ඩක් ඇති වුණා තමයි එනාට. දෙයියෝ කොමාරි විශ්වාස කරලා තමයි ආවේ. ගාල්ල වරාය අධිකාරියට අයත් බෝයාවක් අද අලුයමේ පැවති දැඩි සුළඟ හේතුවෙන් ගාල්ල දෙවටවැල්ල වෙරළ තීරයට ගසාගෙන විත් තිබුණා. වරායට නැව් පැමිණීමේදී මඟ පෙන්වීම සඳහා මෙම බෝයාවන් ස්ථානගත කර තිබෙන අතර බෝයාව නැවත රැගෙන යාමේදී පොලිසිය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවටවැල්ල ආලෝක සංඥා පූර්ව අසලින් එක් මන්තිරුවක්ද වසා දැමුවා. මේ අතර වැලිමඩ ප්‍රදේශයට ඊයේ සහ අද අධික වර්ෂාව සමග හමා ගිය සුළං හේතුවෙන් ගම්මාන රසක විදුලි බලය ඇනි හිටියේ ගස් පෙරලීමෙන්. ඊයේ සවස ඌව පර්ණගම ගලාගම ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගසක් පෙරලීමෙන් එම නිවසට හානි වුණා. මේ අතර ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 10 සඳහා ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කළ නායෑමේ අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. දැනට දිවයිනාවට බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ තිබ්බ සුලි කුණාටුව ඡන්ද සුලි කුණාටුවක් බවට පරිවර්තනය වෙලා දිවයිනින් ඈතට ගමන් කරන්නේ. හැබැයි මේකේ වක්‍ර බලපෑම තමයි මේ තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේකේ දැනට කේන්ද්‍රයේ ස්ථානගත වෙලා තියෙන්නේ 14.9ක් උතුරු අක්ෂාංශ සහ 86.5ක් නැගෙනහිර දේශාංශ වල. එතකොට මේක 20 වෙනි දින අපරභාගයේ වෙනුවෙන්ට බංග්ලාදේශයේ බටහිර වෙරළබර තීරයට ඇතුළු වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල තියෙන්නේ. එතකොට මේ தත්ත්වය තවදුරටත් දිවයිනේ නීතිදිග කොටසේ තියෙන වැසි தත්ත්වය සුලිකුණාටුව වෙරළබර තීරයට ඇතුළු වෙන තෙක් අඩු වැඩි වෙමින් පවතී කියන එක තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ. නියම කර ඇති බවයි. අද උදෑසන 6ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 730 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 252ක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ පසුගිය මාර්තු 20 වෙනිදා සිට අද දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 59765 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාලය තුළ පොලිස් බහරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 16665ක්. මෙම අත්අඩංගුවට ගැනීම වලට අදාළව නඩු 16488ක් පවරා ඇති අතර නඩුවලට අදාළ දඬුවම් 6000ක් පමණ නියම කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අලව්ව කැප්පිටිවලාන වැලිහිඳ ප්‍රදේශයේ සුවිසල් නිවසක් පිටුපස ගල් පර්වතයක නිදහනයක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂකාර්ය බලකාය කළ වැටලීමේදී සැකකරුවන් සමග කැණීම් සඳහා රැගෙන විත් තිබූ උපකරණද පොලිස් බහරයට ගෙන තිබෙනවා. එරාවුර සිට මාවනැල්ල දක්වා නීති විරෝධීව මීගවයින් ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 6 දෙනෙක් හබරන මීගස්සව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.
මේ අතර මීරිගම දඹේවිට ඉලුක්පොත ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් එළගවයින් දෙදෙනෙකු ප්‍රවාහනය කළ ලොරියක් පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඖෂධ බෙදා හරින මුවාවෙන් යතුරු පැදියකින් හෙරෝයින් බෙදා හරිමින් සිටි පුද්ගලයෙක් ගණේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව හෙරෝයින් පැකට් 13ක් තිබී ඇති අතර ඒවා ලබා ගන්නට පැමිණි සිව් දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගත්තා. මහමැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් විසින් ගන්න ලබන තීන්දුව තීරණ අනුව බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර පක්ෂයක් විදියට අපේ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කළා. තාම අති බහුතර ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවට ලබා ගැනීම සඳහා. ඒ වගේ අසාධාරණකම් කියන ඒවා කොයිද නැත්තේ? ඒක මේ පිටු ජනපතිතුමනි ඇයි ප්‍රධාන හේතු ප්‍රධාන කීප දිනකට චෝදනා කරන ඒ ඔබතුමාගේ පක්ෂීය සමාජිකයන්ම තමයි ඒව හැම පක්ෂෙම දෙනවා. ඒව හැම පක්ෂෙම විශේෂයෙන්ම අධිකාරී ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුවත් අරගෙන යන ක්‍රියාදාමයට සම්පූර්ණ 100%ක් අපේ ශක්තිය සහයෝගය දෙන්න අපි තීරණය කරා. ඒ වගේම විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වනවා නම් මේ මැතිවරණ ක්‍රියාවලිය මේ තත්ත්වය තුළ ඒකෙදී යම් නිර්ණායක ගණනාවක් අපි යෝජනා කරා. ඒ පොතත් සමගින් අදට අප live at 12 තුලින් සමුගන්නවා. මම මුදිත විජේසුන්දර. මම වින්ද්‍යා